මගේ දිවිදුන් නිසා පසසමී සෙමෙදා ඔබ මා සුව කළ නිසා තුති දෙවි සෙමෙදා තුති පැසසුම් ගීතිකා ඔබට प्रशंसा वेवा दिव्य तुरु पससमी प्रशंसा वेवा लेडवी मासिटीना तनिवी हेडुआ नेत किसी Jesuని ඔබ මා ළඟ සිටියා ඔබමයි මා සුව කළේ ආදරී සැමදා විශ්වාසයි ජේසුනි ඔබ මා ළඟ සිටියා ඔබමයි මා සුව කළේ ආදරී සැමදා ආදරී සැමදා කියලා කියන්න අපිට දෙවියන්ට පුළුවන්. හැබැයි මිනිස්සුන්ට ඔක කියාගන්න චුට්ටක් අමාරුයි. මං වාට ගොඩක් ආදරෙයි. මං හැමදාමත් වට ආදරෙයි කිව්වම ටික දවසක් ගිහිල්ලා හිතෙනවා මේක පිස්සු වැඩක්ද කියලා. ඒ මොකටද මං ආදරේ කරන්නේ මෙහෙම? එයාට මාව ඕනේ නැත්නම්, එයාට මාව වටින්නේ නැත්නම්, එයා මාත් එක්ක කතා කරන්නේ නැත්නම්, එයා මාව ගණන් ගන්න නැත්නම්, එයාට මේ කිසිම ගාණක් නැත්නම් මාව මම මොනවටද මොනවා නිසාද ආදරේ කරන්න ඕනි කියලා එහෙම හිතෙන්න පුළුවන්. ඒ නිසා මිනිසුන් වශයෙන් අපි ආදරේ කරද්දී යම්කිසි ආකාරයෙන් බලනවා මේක කන්ටිනියු කරන්න පුළුවන් ආදරයක්ද කියලා. සාමාන්‍යයෙන් ඕනෑම කෙනෙක් ආදරේ කරනකොට ඉස්සලම බලන දේ තමයි මේකට පැවැත්මක් තියෙන ආදරයක්ද, පැවැත්මක් තියෙනවද, පැවැත්මක් නැත්තම් ඒ ආදරේ කළ වැඩක් නැහැ. පැවැත්මක් නැත්තම් ඒ ආදරේ කළ වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මේ මිනිස්සුන් හැම වෙලාවෙම හිතන දෙයක් තමයි මේ ආදරේ කරන්න ඉස්සර ඒක නැචරල් ලව් එකක් බවට පත් කරගන්නේ නැහැ. ස්වභාවික ආදරයක් බවට ඒකපත් කරගන්නේ නැහැ. මොකද පැවැත්මක් තියෙනවා නම් කරන්නම්, පැවැත්මක් නැත්නම් කරන්නේ නැහැ කියලා නතර වෙනවා. හැබැයි දෙවියන් වහන්සේත් එක්ක තියෙන ආදරය මේ පැවැත්මක් තියෙන නිසා, පැවැත්මක් නැති නිසා කරන ආදරයක් නෙමෙයි. ඒක මේ හදවතින්ම නැගෙන්නා වූ බැඳීමක්, ආත්මික බැඳීමක්. ඒ නිසා මිනිසුන්ත් එක්ක ආත්මික බැඳීමක් ඇති කරගන්න ටිකක් කල් යනවා. පටන් ගත්ත ගම ආත්මික බැඳීමක් එන්නේ නැහැ. නැත්නම් ආත්මික බැඳීමක් නිසා තමයි කතා කරන්නේ. දන්නේ නැහැ ඇයි? වෙනස්කම් ගොඩක් තියෙනවා. නේ මැච් වෙන්නෙම නැහැ. කතා කරන්නම බෑ. දෙන්නම හැමදාම සම්ඩු කරගන්නවා. හැමදාම දුකින් ඉන්නවා. හැමදාම කඳුලෙන් ඉන්නවා. නමුත් මොකද්ද හේතුවක් නිසා මේ බැඳීමක් තියෙනවා. ඉතින් ඒ ආත්මික බැඳීම. ඉතින් මම හිතන්නේ මේ පුලුව තලයේ තුල මේ ආදරය කියන දේ හරියට විග්‍රහ කරගන්න කොච්චර උත්සාහ කරත් මිනිස්සුන්ට මේ ආදරය තාම විග්‍රහ කරගන්න බැරුව ගිහිල්ලා තියෙනවා. ඒකට හේතුව මේක හැමදාමත් අලුත් වෙන නිසා. මේ ආදරය කියන සබ්ජෙක්ට් මැටර් එක කවදාකවත් පරණ වෙන්නේ නැහැ. මේ පුලුව තලයේ ආරම්භ කරපු දවස් ඉඳලා අද වෙනකන් මේ අද මේ තප්පරේදීත් ආදරය කියන එක හරිම අලුත්. ඒක නැවුම්.
ඒතර ඒක තුළ රසයක් තියෙනවා. ඒක තුළ බලයක් තියෙනවා. ඒක ඇතුලේ ලොකු ලෙන්ගතුකමක් තියෙනවා. සහ ඒක මිනිස්යාගේ ජීවිතයට ජීවනයක් ලබා දෙනවා. එහෙනම් ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. ආදරය කියන දේ ඔබේ ජීවිතයේ බවට පත් වෙලාද? ආදරය එළියෙන් අරගෙන එන්න ඕනේ නැහැ අපිට කරන්න. ඔබ ආදරයයි. ඔබ කොතනද ඉන්නේ? එතන ආදරය තියෙනවා. ඔබ කාටද කතා කරන්නේ? එතන ආදරය මතු වෙනවා. ඔබ කාවද බලන්නේ? එතන ආදරය මතු වෙනවා. ඒක නරක චේතනාවක් නෙමෙයි. ඒක කාමුකත්වයක් නෙමෙයි. ඒක ආදරය, ප්‍රේමය. ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනී මට උදව් කරන්න. මේ පුලෝ තලේ ආදරවන්තියෙක් ලෙස ජීවත් වෙන්න. කිසිම දවසක ඔබ වහන්සේ තුල මේ ආදරය නැති නොකරගෙන හැමදාකමත් මේ පුලෝ තලේ මිය ඇදුනටත් පස්සේ ආදරය නිසා සුදු මදහත්කාරකමක් කරන්න අපිව මෙහෙයවන්න. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමයෙන් ආමේන්. අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයත් දෙවි පියාණන්ගේ ප්‍රේමයත් ශුද්ධාත්මයන් වහන්සේගේ ජීවදානයත් ඔබ සියල්ලන් සමග පවතිවා. ඔබ සමගද පවතිවා. අපාතින් සිදුවුණු වැරදි සිහිපත් කරගෙන ස්වාමීන් වහන්සේගෙන් සමාව අයද සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේටද සහෝදරනි ඔබටද මා පව් කළ බව කියමි. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් සහ අතපසු කිරීමෙන් බොහෝ පව් කෙලෙමි. ඒ මාගේ වරදින්ය මාගේ මහත් වරදින්ය. එයින් භාග්‍යවන්ත කන්‍ය මරියතුමියද සුදූතයන් සහ ශුද්ධවන්තයන්ද මාගේ සහෝදරනි ඔබද මා උදෙසා අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේට යාඥා කරන මෙන් අවනත වෙයිලා සිටිමු. සියලු බලති දෙවියන් වහන්සේ අපට කරුණා කර අපගේ පව්කමා කර සදා ජීවනයේට අප පමුණුවන සේක්වා. ආමේන්. අපි යාඥා කරමු. අබ්බා පියාණනි, ඔබ වහන්සේගේ අතංගිලි මතට අපගේ ජීවිතයන් බාර කරන්නේ මහත් දයාවකින් යුතුවයි. ඔබ වහන්සේ තුල නිරන්තරයෙන්ම සතුටු සිතින් ජීවත් වෙන්න අපට පුරුදු පුහුණු කරන්න. මොනතරම් ප්‍රශ්න බාධක කම්කටොළු ආවත් ඒ සියල්ලක්ම ජය ගන්නට අවශ්‍ය කරන්නා වූ පන්නරයේද පෝෂණයේද ඔබ වහන්සේ ගලාගෙන සලස්සන්න. මේ කීතිය බහාශුදාත්මයන් සමග එක්ව වැඩ සිටින්නා වූද රජකම් කරන්නා වූද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ දේශාම අපට ලැබේවා. ආමේන්. වාඩි වන්න. පළවන කියවීම ගණන් කතාවෙන් උපුටාගත් කොටසකි. කාන්තාරයේදී රිට මත ඔසවන ලද සර්පයා දෙස බැලූ සියල්ලෝ සුවපත් වූහ. ඔහු නොහෝල් නම් කඳුකරේ නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදෝන් නම් දේශය වට කර ගියහ. මෙසේ යන විට සෙනග බොහෝසේ අධෛර්යයට පත් වූහ. සෙනග දෙවියන් වහන්සේට සහ මෝසේස්ට විරුද්ධව කතා කරමින් මේ පාලුකරේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන්ද? අපට කන්නත් නැත බොන්නත් නැත. අපට ලැබෙන මේ සියල්ල සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැයි පැවසූහ. එවිට
සමිධානන් වහන්සේ සෙනග මැදට විසකුරු සර්පයන් එවූ විට ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඊශ්‍රායෙල් සෙනග අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. එබැවින් සෙනග මෝසේස් වෙත පැමිණ අපි සමිධානන් වහන්සේටත් ඔබටත් විරුද්ධව කතා කිරීමෙන් පව් කෙලෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන්වහන්සේට යාඥා කරන්නයි ඉල්ලූහ. මෝසේස්ද සෙනග උදෙසා යාඥා කළේය. සමිධානන් වහන්සේ මෝසේස්ට කතා කොට ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. සර්පයෙකු දෂ්ට කරනු යමක් ඇද්ද ඔහු එය දෙස බැලුවහොත් සුවවනු ඇතැයි වදාළසේක. එවිට මෝසේස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබීය. සර්පයෙක් යමකු දෂ්ට කළේද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය. දේව වචනය මෙසේය. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. පිළිතුරු ගීය ඔබගේ පිළිතුර සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. මාගේ මොර ගැසීම ඔබ වෙත පැමිණේවා. මාගේ විපත්ති සමයේදී ඔබේ මුහුණ මා කෙරෙන් සංගවා නොගත මැනව. යැදුම පුදන විට මට සවන් දී නොපමාව පිළිතුරු දුන මැනව. ඔබගේ පිළිතුර සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. ඒහි විජාතීහු සමිඳුන්ගේ නාමයටත් බිය නොවන්නේය. පොළොවේ සියලු රජවරු ඔබේ මහිමයට බියවන්නෝය. සමිදානෝ සියොන් යලි ගොඩනගෙන සේක. සිය මහිමලංකාරයෙන් ප්‍රකාශ වන සේක. ඔබගේ පිළිතුර සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. එතුමානෝ අසරණයන්ගේ යැදුමට සවන් දෙන සේක. ඔවුන්ගේ යැදුම හෙලා නොදකින සේක. මේ තාක් නූපන් අය ඔබට පැසසුම් කරන පිණිස මතු එන පරම්පරාව උදෙසා මෙය සටහන් කරනු ලැබේවා. ඔබගේ පිළිතුර සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. සමිදානෝ සිය ශුද්ධස්ථානයේ සිට පහත බැලූ සේක. එතුමානෝ ස්වර්ගයේ සිට පොළව දෙස බැලූ සේක. එසේ කළේ සිරකරුවන්ගේ දුක් සුසුම් අසන්නය. මරණයට නියම වූවන්ද මුදන්නය. ඔබගේ පිළිතුර සමිඳුනි මාගේ යැදුම ඇසුව මැනව. සුපවත් ජයනද ජය ශ්‍රී වේවා පැසසුම් වේවා සමිදේ ඔබ නිති සැරදේවා. මහිමයත් ප්‍රශංසාවත් ඔබටම වේ ක්‍රිස්තුනි. ලෝකයේ ආලෝකයේ මමය. මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකයේ ලබන්නේයයි ස්වාමින් වහන්සේ වදාළසේක. මහිමයත් ප්‍රශංසාවත් ඔබටම වේ ක්‍රිස්තුනි. ජය ශ්‍රී වේවා පැසසුම් වේවා සමිදේ ඔබ නිති සැරදේවා. ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ජෝන්තුමාගේ ශුදු සුවිශේෂයෙන් උපුටාගත් කුඩසකි. ස්වාමිනී වහන්සේට මහිමය වේවා. ජේ ස්වාමින් වහන්සේ යලිත් ඔවුන්ට කතා කොට මම ඉවත්ව යමි. ඔබ මා සොයන්නහුය. එහෙත් ඔබ ඔබේ පාපයෙන් මැරෙන්නහුය. මා යන ස්ථානයට ඔබට එන්නට නොහැකියයි වදාළසේක. එවිට ජුදෙව්වරු මා යන ස්ථානයට ඔබ එන්නට නොහැකියයි මොහු කියන්නේ සිය පණ හානි කර ගන්නට යන නිසාවත්දැයි ඇසූහ. එබැවින් උන්වහන්සේ කතා කොට මම මෙලොවින් වන්නහුය. ඔබ මෙලොවින් වන්නහුය. මම එලොවින් වන්නෙමි.
ඔබ මේ ලෝකේන්ය මම මේ ලෝකයෙන් නොවම් නෙමේ. ඔබේ පාපෙහිම ඔබ මැරෙන්න හුයයි මා කීවේ එබැවිනි. මම උන්වහන්සේම යයි ඔබ පිළිගත්තොත් මිස ඔබේ පාපෙහිම ඔබ මැරෙන්න හුයයි වදාළසේක. එබැවින් ඔහු ඔබ කවරෙක්දයි ඇසූහ. ස්වාමීන් වහන්සේ පිළිතුරු දෙමින් මා ඔබට කී පරිදි මම මුල සිටම ඔබට කී තැනැත්තාමය. ඔබ ගැන කියන්නටත් විනිශ්චය කරන්නටත් බොහෝ දේ මට ඇත. එහෙත් මා එවා වදල තැනන් වහන්සේ සත්‍ය බැවින් උන්වහන්සේ මා ඇසූ දේ මම ලෝකයට ප්‍රකාශ කරමි වදාළසේක. උන්වහන්සේ පියාණන් වහන්සේ ගැන කතා කළ බව ඔවුන්ට අවබෝධ නොවිය. එබැවින් ස්වාමීන් වහන්සේ කතා කොට ඔබ මනුෂ්‍ය පුත්‍රයාණන් ඔසවාලු කල මා උන්වහන්සේම බවත් පියාණන් වහන්සේ මට ඉගැන්වූ ලෙස මෙසේ කතා කරනවා මිස මාගේම අධිකාරියෙන් මා කිසිවක් නොකරන බවත් ඔබට අවබෝධ වනු ඇත. මා එවා වදාළ තෑන් වහන්සේ මා සමග වැඩවසනසේක උන්වහන්සේ මා තනි වෙන්නට නොහැරියසේක. මන්ද මා නිරතුරු උන්වහන්සේට ප්‍රිය මනාපදී කරන බැවිනි වදාළසේක. උන්වහන්සේ මෙසේ කතා කරන අතර බොහෝ දෙනෙක් උන්වහන්සේ අදහා ගත්ත. ප්‍රේමේ සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. වාඩිවන්න. මා එවා වදාළ තැනන් වහන්සේ මා සමග වැඩවසන සේක. මේ සත්‍යතාවය කාට හරි තේරුම් ගන්න පුළුවන් වුණොත් මගේ දෙවියෝ මා සමග ඉන්නවා. මගේ දෙවියන් වහන්සේ මා තුල ඉන්නවයි කියන මේ ගැඹුරු සත්‍යතාවයේ තේරුම් ගන්න කාට හරි පුළුවන් වුණොත් එදැන් පස්සේ මිනිස්සුන්ට ප්‍රශ්න ඒවි, කරදර ඒවි, වේදනාවන් මතුවේවි, ඇලහැප්පීම් ඇති වේවි, අසරණකම් තියේවි, ප්‍රතික්ෂේපයන් නැති වේවි, බොරු චෝදනා නගාවි, ගොඩාක් දේවල් සිදු වෙනවා මේ පොළොව තලයේ තුල. හැබැයි මේ ඉනබීන් හැම වෙලාවෙම සන්තෝෂයි. මේ අතුලාන්තයේ ඉන්න කෙනා අසතුටපත් වුණොත් මේක මේ මගේ ජීවිතෙන් එළියට එන්න බලනවා. ඔබ ඕනනම් අසතුටටපත් වෙලා බලන්න. ඔබේ ජීවිතේ ඔබට හිතුනොත් මම හරිම කලකිරීමෙන් මේ දවසේ ඉන්නේ කියලා එදැන් පස්සේ ඔබේ ජීවිතයට කලකිරෙන දේවල් ඇති වෙන්න සිදු වෙනවා. ඔබ හිතනවා නම් මම නම් හෙම්බත් වෙලා තියෙන්නේ කියලා. මේ හෙම්බත් වෙන දේවල් තමයි ලයින් එකේ ඔක්කොම තියෙන්නේ. ඒ නිසා තමයි සමහර අය කියන්නේ ඒගොල්ලන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ වගේනේ. හරිම සන්තෝෂයෙන් ඉන්නවා වගේනේ. දැන් මේක මේ තමා තුළ ඇති කරගත යුතු බලයක්. එතකොට මේ ස්වාමීන් වහන්සේ ඉන්නවයි කියන ඇදහිල්ල විශ්වාසයේ කාට හරි ආවොත් එයාට ප්‍රශ්නාවට ප්‍රශ්නයක් නැහැ. මම දන්නවා ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි දෙවියන් වහන්සේ මා තුළ ඉඳගෙන ඒ ප්‍රශ්නේ විසඳනවා. දැන් අපිට ප්‍රශ්නයක් ආපුවාම දෙවියන් වහන්සේ මා තුළ ඉඳගෙන ඒ ප්‍රශ්නේ විසඳනවයි කියන මානසිකත්වයේද තියෙන්නේ. මට පුළුවන් හැම කෙනාටම කියලා මගේ ප්‍රශ්නේ විසඳ ගන්න ඕනයි කියන එකද තියෙන්නේ. මනුස්ස මට්ටම තුල අපිට දෙවියන් වහන්සේව පේන්නේ නැහැ. දෙවියන් වහන්සේව පේන්නෙත් නැහැ. උන්වහන්සේ කතා කරන දේ ඇහෙන්නෙත් නැහැ. හැබැයි ඔබ මිනිස්සුන්ට කිව්වොත් ඔබ කතා කරන කෙනාව පේනවා. ඒ කතා කරන කෙනාගේ වචනය ඇහෙනවා. ඒ නිසා අපි ගොඩක් වෙලාවට පුරුදු වෙලා තියෙන්නේ අපේ පාළුවේදී, තනිකමේදී, අසරණකමේදී, පීඩාවේදී, වේදනාවේදී, හැලහැප්පීමේදී අපි මිනිස්සුන්ට එක්ක ෂෙයා කරන්න තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් මේ දෙවියන්ට එක්ක ෂෙයා කරන්න පුරුදු වුණාට පස්සේ එතන ඉබේටම ඉන හීලින් එකක් ඇති වෙනවා. නැචරල් හීලින් එකක්. අපි මිනිස්සුන්ට එක්ක කතා කරන්න පටන් ගත්තම ඒගොල්ලෝ නිරන්තරයෙන්ම ඔබ මාත් එක්ක කතා කරත්
ඒක විග්‍රහ කරන්න බලනවා. ඒ ප්‍රශ්නය කොහොමද වුනේ කියලා බලනවා. ඒක කන්සෙප්ෂනල් එරර්ද කියලා බලනවා. නැත්නම් ඒක චයිල්ඩ්හුඩ් එකේද කියලා බලනවා. ඊට පස්සේ ඇස් අ යන්ග්ස්ටර්ද එහෙම වුනේ කියලා බලනවා. විවාහක ජීවිතේ පටන් ගන්නකොටද එහෙම වුනේ. කොතනද වුනේ? ඔෆිස් එකේද, ගෙදරද, ප්ලේග්‍රවුන්ඩ් එකේද? මේ විදියට අපිට මේ මයිනර් ඩීටේල්ස් ගොඩක් ඕන වෙනවා. නේ මිනිසුන් වශයෙන් හැන්ඩල් කරන්න. හැබැයි දෙවියන් වහන්සේ හැන්ඩල් කරන්න ගත්තොත් අපේ ජීවිතය උන්වහන්සේට මේ මයිනර් ඩීටේල්ස් එකක්වත් ඕනේ නැහැ. උන්වහන්සේ රෙක්ටිෆයි කරන විදිහ හරිම වෙනස්. නේ මටත් හොරා තමයි උන්වහන්සේ කරන්නේ. කියන්නේ මගේ ප්‍රශ්නය මටත් හොරා උන්වහන්සේ විසඳලා දෙනවා. මගේ කරදරය මටත් හොරා මගේ ජීවිතෙන් පහ කරලා දමනවා. එතකොට ඔබට මට කරන්න තියෙන්නේ මොනවද? 24 hours උන්වහන්සේගේ වෙලා ඉන්න විතරයි තියෙන්නේ. පැය 24ම ඔබ කාගේද කියලා වොත් මන් දෙවියන් වහන්සේගේ. හැබැයි ඔබ දෙවියන් වහන්සේගේ වෙලා ඉන්නකොට මිනිස්සුන් හැබැයි දෙවියන් වහන්සේගේ වෙලා ඉන්න දෙන්නේ නැහැ. හැම වෙලාවෙම අහවි ඔයා මගේද කියලා. ඔයා මගේද? නේ ඔබ නිකමට හරි කිව්වොත් කාර්ය මම ඔයාගේ නෙමෙයි කියලා එහෙනම් ඔයා කාගේද කියලා අහනවා. එතකොට කිව්වොත් කාර්ය මම දෙවියන් වහන්සේගේ කියලා නේ එහෙනම් ඉතින් කමක් නැහැ. හැබැයි ආයෙත් ඔයා මගේද කියලා. මිනිස්සුන්ට ඕනේ හැම වෙලාවෙම ඕනෑම කෙනෙක්ව එයාගේ කරගන්න. මේක තමයි සාමාන්‍ය දේ. විවාහක ජීවිතය අරගෙන බලන්න ඕන නම් නේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක තියෙන ගනුදෙනුව සඳහා ස්වාමි පුරුෂයා භාර්යාව හැම වෙලාවෙම යොමු කරනවා නම් ඒ ගෙදර ප්‍රශ්න ඇති වෙන ප්‍රමාණය හරිම අඩුයි. හැබැයි ඔබට ඕන වුණොත් ඔබේ මහත්යාව, ඔබට ඕන වුණොත් ඔබේ භාර්යාව, එතකොට ඔබ තමයි මේ ප්‍රශ්නේ විසඳ ගන්න හදන්නේ සාකච්ඡාවකට ගෙනල්ලා. හැබැයි සාකච්ඡාව එන්ඩ් වෙන්නේ ආගියුමන්ට් එකකින්. ඒ ආගියුමන්ට් එක එන්ඩ් වෙන්නේ අන්තිමට කේන්තියකින්. ඒ කේන්තිය එන්ඩ් වෙන්නේ අන්තිමට අත උස්සලා ගහලා කුණුහරුප කියලා දාලා යනවයි කියලා. දැන් ඒ විදිහට තමයි අන්තිමට ප්‍රශ්නේ විසඳලා තියෙන්නේ. ඇයිද කියලා ඇහුවොත් මේ දෙවියන් වහන්සේත් එක්ක බද්ධ වෙලා ජීවත් වෙනවයි කියලා දකින්නකොට ස්තුති කරන්නේ නැති නිසා. කවදා හරි ඔබේ මහත්තයා යාඥා කරනවා දකින්නකොට, භාර්යාව යාඥා කරනවා දකින්නකොට ඔබට කවදා හරි කියන්න පුළුවන් වුණා නම් කාර්ය නේ සුදුමැණික මම හරිම සන්තෝෂයි අද. එතකොට අහනවනේ ඇයි කියලා. ඔයා යාඥා කරනවා දැක්කනේ. මම දැක්කනවා රෝසරි එක කියනවා. මම දැක්කනවා සුද්ධෝපයක් කරනවා. මම දැක්කනවා පාද නමස්කාරයක් කරනවා. මම දැක්කනවා දෙවියන්ට අයිති වෙච්ච කෙනෙක් කියලා. දෙවියන්ට අයිති වෙච්ච කෙනෙක්. මම දන්නේ ලෙස තාත්තට මතකද දන්නේ ඉස්සර සුපුවත් තරණේ ස්ටාෆ් කියලා එක්කෙනෙක් කාවරි ගන්නවා නම් ක්‍රයිටීරියා එකක් මගේ තිබුණා. ඒ ක්‍රයිටීරියා එක තමයි ඇඩෝරේෂන් කරන කෙනෙක් තමයි සප්‍රසාද වහන්සේ ගාවට ගිහිල්ලා යාඥා කරන කෙනෙක් වැඩට ආවනම් හොඳයි කියලා තමයි මම හැමදාම ඉස්සර හිතුවේ. එතකොට ඇයි ඒගොල්ලෝ එතකොට සුපුවත් තරණේ වැඩට ඇවිල්ලා නැහැ. එතකොට ඒගොල්ලෝ බද්ධ වෙලා තියෙන්නේ සප්‍රසාද වහන්සේට. සප්‍රසාද වහන්සේට බද්ධ වෙලා කවුරු හරි ඉන්න තාක්කල් ඒ පුද්ගලයෝ නේ කිසිම දවසක හානියක් කරන්නේ නැහැ. කිසිම කෙනෙකුට හානියක් කරන්නේ නැහැ. මොකද ඇඩෝරේෂන් එකක් කරලා නෙන්නේ. ඇඩෝරේෂන් එකක් කරලා එන කෙනෙකුට ආය මේ මුළු දවස පුරාවටම කිසිම කෙනෙකුට හානි කරන්න බෑ, විනාශ කරන්න බෑ. හැබැයි ඇඩෝරේෂන් කරේ නැත්තම්, වන්දනාව කරේ නැත්තම් හරිම ලේසි විනාශ කරන්න. මොකද එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. ඔබටත් එහෙමයි මෙතනට අද ඇවිල්ලා යන ඔබට ඔබ දෙවියන් වහන්සේගේ වුණොත් ඔබට බෑ විනාශ කරන්න. තවත් කෙනෙක්ව, තවත් තැනක්, භූමියක් නේ ඔබට විනාශ කරන්න බෑ. ඔබ හැබැයි නේ මේකට නිකන් ඇවිල්ලා යන්න නම් එන්නේ. එතකොට කිසිම ප්‍රශ්නයක් නෑ නේ.
බැන්නොත් බැන්න, ගැහුවොත් ගැහුවා, කිව්වොත් කිව්වා, ඕන දෙයක් කරන්න පුළුවන්. හැබැයි ඇඩෝව කෙනෙකුට එහෙම කරන්න බෑ. සප්‍රසාද වහන්සේ ඉදිරියේ নমස්කාරයේ ඉන්න කෙනෙකුට එහෙම කරන්න බැරුව යනවා. ඉතින් ඒ නිසා තමයි මේ ජේසුස් ස්වාමීන් වහන්සේ පැහැදිලිවම කියන්නේ නේ ඔබට මේ මම ආපු කාරණාව තේරුම් ගන්න බෑ. මම ආවේ දෙවියන් වහන්සේ ගාවේ ඉඳලා. ඒ නිසා දෙවියන් වහන්සේව මං හඳුනනවා. මම දෙවියන් වහන්සේගේ අතැඟිලි මත රැඳිලා හිටියා. උන්වහන්සේත් එක්කයි මම මේ වැඩ කටයුතු ඔක්කොම කරන්නේ. මම වැඩ කරන්නේ උන්වහන්සේත් එක්ක එකතු වෙලා. නේ දැන් අපි අහලා බලන්නට ඕනේ. දැන් අපි ගීතිකා කිව්වත්, මම පූජාව තිබ්බත්, ඔබ මෙහෙය සහ අනිකුත් වැඩ ඔක්කොම කරත්, අපි මේ දේවල් කරන්නේ දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලාද? දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා කරන හැම මොහොතකදීම ආත්ම ගැලවෙනවා. ආත්මය නිකම්ම ගැලවෙනවා. මොකද මම දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලානේ මේ දේ කරන්නේ. මම දෙවියන් වහන්සේත් එක්ක එකතු වෙලා නැතුව මම මිනිසුන්ත් එක්ක එකතු වෙලා කරන හැම දෙයක් තුළම ආත්ම ගැලවෙනවට වඩා මිනිසුන්ගේ මේ අවශ්‍යතාවය ඉෂ්ට කරලා දෙනවා. දෙකක් කරන්න පුළුවන්. මිනිසුන්ගේ අවශ්‍යතාවයන් අපිට ඉෂ්ට කරලා දෙන්නත් පුළුවන්. හැබැයි දෙවියන්ත් එක්ක එකතු වෙලා කරනකොට අවශ්‍යතාවය ඉෂ්ට වෙලා නැහැ. හැබැයි යාගේ ආත්මය ගැලවිලා. යාගේ ආත්මය ගැලවිලා. එතකොට මනුස්ස මට්ටම තුල නේ මිනිසුන්ට හරිම අමාරුයි. මොනවාද අමාරු? අවශ්‍යතාවය ඉෂ්ට කරන්නේ නැතුව ආත්මය ගලවනවයි කියන එක මහා බොරුවක් නේ. ඒ නිසා මගේ අවශ්‍යතාවයන් ඉෂ්ට වෙන්නට ඕනේ. මගේ සිතැඟිලි පරිදි දේවල් වෙන්නට ඕනේ. මං ආස කරන විදියට දේවල් වෙන්නට ඕනේ. මං කැමති විදියට දේවල් වෙන්නට ඕනේ කියන මානසිකත්වයේ තමයි අපිට හැම වෙලාවෙම එන්නේ. එතකොට මං ආස කරන විදියට දේවල් වෙන්න ගියොත් කාර්ය, එතකොට මම ආසයි තවත් කෙනෙක් ආස නැහැ. මම කැමති තවත් කෙනෙක් කැමති නැහැ. නේ මට ඕනේ අනිත් කෙනාට ඕනේ නැහැ. එතකොට හැම වෙලාවෙම මොකද වෙන්නේ? හැම මොහොතකදීම මගේ ආසාව, මගේ කැමැත්ත ඉෂ්ට කරද්දී අනිත් කෙනාගේ ජීවිතයට හානියක් වෙන්න යනවා. මේක නෙමෙයිද පෞල් ජීවිතවල වෙන්නේ? ඒ නිසා නෙමෙයිද ගොඩක් වෙලාවට මේ පුංචි පුංචි ප්‍රශ්න ලොකු ප්‍රශ්න බවට පත් වෙන්නේ මගේ සිතුවිල්ල එකඟ නොවන නිසා. හැබැයි මේ ක්‍රිස්තුස් වහන්සේ කේන්ද්‍ර කරගෙන, දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගෙන කරන හැම දෙයක්ම සාර්ථකයි. හැම දෙයක්ම සාර්ථකයි. ඒ නිසා ස්වාමීන් වහන්සේ මෙහෙම කියනවා. උන්වහන්සේ මා කියවට පස්සේ කියන්නේ උන්වහන්සේ මා තනි වෙන්නට නොහැරියසේක. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. එතකොට දැන් මේක තමයි gift එක. මේක තමයි tag. නේ ඔබ wife එක්ක හිටියත්, husband එක්ක හිටියත්, ඔබ සමාජයේ හිටියත්, වැඩ කරන තැන හිටියත්, ඔබ කුහේ හිටියත් එක්තරා මොහොතක් තියෙනවා ඔබේ ජීවිතේ ඔබට තනි කියලා හිතෙනවා. You feel loneliness. මේක හැබැයි මකන්න කාටවත් බෑ. ඔබ හිතනවද ස්වාමි කෙනෙක් වුණාම දැන් ඒ loneliness නැතුව යයි කියලා? නෑ, නැතුව යන්නේ නැහැ. නේ සිස්ටර් කෙනෙක් වුණා කියලා එහෙම වෙයිද? නේ ඔබ කාන්තාවක්, අම්මා කෙනෙක්, තාත්තා කෙනෙක්, ආච්චි කෙනෙක්, සීයා කෙනෙක් වුණා කියලා ඔබේ loneliness නැතුව යනවද? නැතුව යන්නේ නැහැ. නේ මේක හැමදාම ඔබේ මගේ ජීවිතේ තියෙනවා. නේ ඒතර ඔබේ මගේ එහෙම තියෙනකොට මා තනි වෙන්නට නොහැරියසේක කියන තනක් අපිට තියෙන්නට ඕනේ. මගේ හස්බන්ඩ් මට තනි වෙන්න ඉඩ දුන්නේ නැහැ. මගේ වයිෆ් මාව තනි වෙනවයි කියන ඒ මානසිකත්වය මට කවදාක්වත් දීලා නැහැ. එහෙම කියාගන්න බැරුව යනවා. ඇයි ඒ? යා ජොබ් එකට යන්න ඕනේ, වැඩ කරන්නට ඕනේ, අනිත් දේවල් වලට නියැලෙන්නට ඕනේ. මේ ඔක්කොම නියැලෙනකොට ඉබේටම මොකද හිතෙන්නේ? ඔයා මාව දාලා ගියානේ. මට ඕන වෙලාව ඒවා මාත් එක්ක හිටියේ නෑනේ. නේ මටවත් එක්ක කතා කරන්න ඕනවත් කමක් තිබුණා. හැබැයි ඒවා මාත් එක්ක කතා කරේ නැහැ. නේ මට ගොඩක් දේවල් ඔයත් එක්ක ෂෙයා කරන්න තිබිච්ච මොහොතක් තිබුණා. හැබැයි ඒවා ෂෙයා කරන්න මා ගාව නැහැ දැන්. ඒ නිසා ඔයා බිසි හැම වෙලාවෙම. දැන් මේ වචන කොච්චරනම් මිනිස්සු ගෙවල් වල කතා කරලා කියනවද? You are so busy, I need you but I really miss you. මේක තමයි ඇත්ත. නේ I need you but I miss you.
එතකොට දැන් I miss you කියලා කියන්න හරිම ලේසි වචනනේ. හැබැයි ඒක ඇතුලේ ඇති වෙන මානසික අරගලය ඒක ලේසි නැහැ. ඒක හීල් කරන්න බෑ. ඒ නිසා මේ වචන වලට පෙරලා ගන්න කියන්න හරිම ලේසි. හැබැයි ඒක අපේ හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් කරලා දානවනේ. මගේ ඔක්සිජන් ප්‍රමාණය වෙනස් කරනවා, මගේ බ්‍රීදින් නේ ඔක්කොම වෙනස් කරලා දානවා. ඊට පස්සේ මගේ ස්ට්‍රක්චර් එක වෙනස් කරනවා, මගේ හැම වෙනස් කරනවා, මගේ නේ වර්ණය වෙනස් කරනවා. සමහරවිට අහනවනේ අයියෝ දැන් නිකන් කළු වෙලා වගේ නේ. ඇයි මේ දැන් ඔයාගේ මුළු මූණම කළු වෙලා වගේ? මොකද වෙලා තියෙන්නේ කියලා අහනවා කළු වෙලා වගේ කියලා. එතකොට නේ ප්‍රශ්නයක් නෑනේ. නෑ ප්‍රශ්නයක් නැතුව නෙමෙයි. ප්‍රශ්නයක් කොහෙදෝ තැනක ඇවිල්ලා ඒක පාළුව තනිකම අසරණකමක් බවට පත් වෙලා ඒක ජීවිත ගත කරලා ශරීරගත වෙලා දැන්. එතකොට රත්නම් මේ තාත්ති පුතේ දුවේ ඔබට මට දැනුනොත් කවදා හරි මේ ඔබ අදහන දෙවියන් වහන්සේ නිසා, ඔබ අදහන ක්‍රිස්තුස් වහන්සේ නිසා ඔබ කිසිම තැනක තනි වෙලා නැහැ කියලා එදාට කවුරු ඔබව තනි කරත් ප්‍රශ්නයක් නැහැ. ඔබ තනි වෙලා නැහැ. එතකොට ඔබේ නේ කතාබහ සාර්ථකයිද? කතාබහ සාර්ථකයි. ඔබ තනි වෙලයි කියලා හිතාගෙන කාත් එක්ක හරි කතා කරොත් ඔබ ගාව තියෙන එනර්ජි එක ෆ්ලෝ වෙන්නේ නැහැ. හැබැයි ඔබ කතා කරන්න පටන් ගත්තොත් මං තනි වෙලා නැහනේ. නේ මං තනි වෙලා නැහැ. මාත් එක්ක මගේ ස්වාමීන් වහන්සේ ඉන්නවාමයි. නේ. දැන් පහුගිය දවස්වල මට කවුරු හරි කෝල් කරොත් කාර්ය නේ කොහොමද කියලා මං කියනවා මට ලව් කර කර මං ඉන්නවා කියලා. එතකොට කොහෙද යන්නේ කියලා කාත් එක්ක හරි යනවද කියලා අහුවොත් කාර්ය මං කියනවා ඔව් කියලා. කාත් එක්කද යන්නේ? මාත් එක්ක යන්නේ. නේ. මං උත්සාහ කරා මගේ මනසෙන් අඩුම ගානේ මම මාව තනි කරන්න නැතුව ඉන්න. දැන් අනිත් අය ඔක්කොම මාව තනි කරනවනේ. හැබැයි මමත් මාව තනි කරලා දැම්මොත් කාර්ය එතකොට ඩැරල් පවුනේ. නේ. ඒ නිසා මම හැම වෙලාවෙම කියන්න ගත්තා මම මාත් එක්ක ඉන්නවා. මගේ ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවා. දැන් මේක කියන්න පටන් ගත්තා. මාත් එක්ක මම ඉන්නවා, මාත් එක්ක ස්වාමීන් වහන්සේ ඉන්නවා. එතකොට ටික දවසක් යනකොට මට තේරෙන්න ගත්තා නේ එහෙම පාළුවක් තනිකමක් හිටියද නැද්ද, කතා කරාද නැද්ද, හොයුවද නැද්ද, මේ එකක්වත් එහෙම ලොකුවට වදයක් වෙන්නේ නැහැ. වදයක් වුණොත් මොකද වෙන්නේ? එදාට අනිත් මිනිස්සුන් රිද්දවනවා වදයක් වුණොත්. වදයක් වුණේ නැත්තම් කාර්ය කවදාක්වත් මිනිස්සුන් රිද්දවන්නේ නැහැ. එතකොට දැන් ඔබ කැමති තවත් කෙනෙක්ව රිද්ද ජීවත් වෙන්නද, රිද්දවන්නේ නැතුව ජීවත් වෙන්නද? රිද්දවන්නේ ජීවත් නැතුව ජීවත් වෙනවා නම් ස්වාමීන් වහන්සේ තුල මෙහෙම කියනවා මා නිරතුරු උන්වහන්සේට ප්‍රියමනාපදේ කරන බැවිනි වදාළසේකා. එතකොට මං ආයෙත් පෞද්ගලිකව අහලා බැලුවා ඩැරල් ඔබ කැමති දේවල් නේ කරනවද ඔබේ ජීවිතේට? ඔබ අහනවද ඩැරල් ඔයා මොනවටද කැමති? ඒ කැමති දේ ඔයා කරනවද කියලා එහෙම අහනවද? නේ. දැන් අපි හැම වෙලාවෙම අනිත් අයගෙන් අහනවා. ඔයා මොනවද කැමති? මං කොහොම මොනවා කරනවද ඔයා කැමති කියලා අපි අනිත් අයගෙන් අහනවා. එතකොට කියපු ගාම ඒගොල්ලෝ ලිස්ට් එකක් කියනවා. නේ. මම මෙහෙම කරනවා නම් ඔයා කැමති, මේ වගේ දෙයක් මේ වෙලාවේ ඕනේ, ඒක දෙනවා නම් මං කැමති. ඒ ඔක්කොම ලිස්ට් එක කියනවා. හැබැයි මගේ ලිස්ට් එක කෝ? මම විසින් මට දෙන ලිස්ට් එක කෝ? මං ඒකයි හැමදාම කිව්වේ ඔබේ බර්ත්ඩේ එකට ඔබ දුන්න තෑග්ග මොකක්ද? ඔබ අනිත් අය තෑගි දෙනකම් බලාගෙන ඉන්නවා ඇත්ත. හැබැයි ඔබ දුන්න තෑග්ග මොකක්ද ඔබට? ඔබ මොනවද දීලා තියෙන්නේ? ඒ තෑග්ග ඔබට ගොඩක් වටින තෑග්ගක්. මොකද ඔබේ සිතට, ඔබගේ මනසට, ඔබගේ ආත්මයට, ඔබගේ බුද්ධියට වටිනාම දේ තමයි ඔබ ඒ මොහොතේ ගන්නෙ. ඒකේ මුල්‍යමය වටිනාකම නෙමෙයි ඒකේ තියෙන්නේ.
සමහර වෙලාවට ඔබ ඒ බිස්කට් එකක් වෙන්න පුළුවන්. මාරි බිස්කට් එකක් වෙන්න පුළුවන්. නේ. ඒක තේත් එක්ක පොඟවලා කන්න ආසයි එදාට. නේ. ලොකු කතන්දරයක් නෙමෙයි. නේ. එතකොට ඔබ කිව්වොත් කාර්යය මම අද නෙක්ටෝ එකේ මාරි බිස්කට් එක පොඟවලා කනවා. දන්නේම නැතුව you are going to be satisfied. දැන් අපි හිතාගෙන ඉන්නේ ටැග්ගක් කියලා දෙන්නේ නේ ලොකු ටැග්ගක් වෙන්නට ඕනේ. ඒක කාර් එකක්ද මුතුද මැණික්ද කියන්නේ නෙමෙයි. මේ බිස්කට් එකක් නෙක්ටෝ එකේ බාර්ලි වල ටිකක් පොඟවලා ඒක කන එකත් ඔබට ඔබ ටැග්ගක් වශයෙන් හිතාගෙන දෙන්නට ඕනේ. අපි එහෙම මයින්ඩ් එක ට්‍රේන් කරොත් කාර්ය නේ ට්‍රේන් කරලා බලන්න ඔබට කිසිම ගැටණයක් වෛරයක් කේන්තියක් ඔබට කවදාවත් ඇති වෙන්නේ නැහැ. ගහන්න ලව් කරන්නම හිතෙනවා. බනින්න ප්‍රතික්ෂේප කරන්න අතහරින්නම නේ ඔබට අතුලාන්තයේ ලොකු සහනයක් ලැබෙනවා. නේ මුළු ලෝකෙම අතහැරලා හැබැයි ඔබ පුදුම ප්‍රීතියකින් ඉන්නවා සතුටකින් ඉන්නවා. මිනිස්සු ඔබව තනි කරලා හැබැයි ඔබ ලොකු අතුලාන්ත ශාන්තියකින් ඉන්නවා. මිනිස්සු ඔබේ නම කැත කරලා හැබැයි ඔබ අතුලාන්තයේ ලොකු බලයකින් ජීවත් වෙනවා. ස්වාමීන් වහන්සේ ඔබට මට ඇරියුම් කරන්නේ ගැඹුරු අධ්‍යාත්මික ජීවිත රටාවක්. ගැඹුරු අධ්‍යාත්මික ජීවිත රටාවක්. නැත්නම් කාර්ය මේ පොළොව තලයේ සන්තෝෂයටපත් වෙලා මියැදෙන්න කාටවත් හම්බ වෙන්නේ නැහැ. සන්තෝෂයටපත් වෙලා මියැදෙන්න හම්බ වෙන්නේ නැහැ. අන්තිම මොහොතේදී මට මෙහෙම කරානේ. මාව දාලා ගියානේ. මට මෙහෙම කිව්වනේ. මට බොරු කරානේ. මාව ඇති වෙන්න රිද්දෙව්වනේ. මගේ ජීවිතේ තියෙන ඔක්කොම නේ හූරලා ගත්තනේ. මේ විදියට ලොකු කලකිරීමකින් තමයි මේ මිනිස්යාට කවදා හරි මියැදෙන්නට වෙන්නේ. එනිසා ඔබ දිව්‍ය පූජාවට එන්නේ නේ කලකිරුණු ජීවිතයක් ගත කරන්න නෙමෙයි. ඔබ දිව්‍ය පූජාවට එන්නේ නේ සතුටින් පිරුණු ජීවිතයක් ගත කරන්න. සතුටින් පිරුණු ජීවිතයක්. මම දිව්‍ය පූජාව පවත්වන්නේ සෙලිබ්‍රේට් කරන්නේ නේ සතුටින් ඉන්න තමයි ඒක වෙන්නට ඕනේ. නැත්තම් කාර්ය මටත් මේක වදයක් වේවි. මට මේක වදයක් වුණදාට මට වචන ගලන්නේ නැතුව යාවි. එදාට නේ පුළුවන් තරම් short and sweet කියන මානසිකත්වය දා ගන්නවා. මොකද මම සෙලිබ්‍රේට් කරන්නේ නැති නිසා මම එන්ජොයි කරේ නැත්නම් නේ සර්මන් එක මම එන්ජොයි කරන්නේ අනිත් අයට තමයි සර්මන් එක දෙන්නේ. එදාට මට සර්මන් එක හැම වෙලාවෙම කටපාඩම් කරගෙන එන්න වේවි, ලියාගෙන එන්න වේවි. මොකද ඒක මම සෙලිබ්‍රේට් කරලා එන්ජොයි කරන්නේ නැති එකක් නේ. හැබැයි එන්ජොයි කරන්න නම් එන්නේ එතකොට මට ලියාගෙන එන්න ඕනේ නැහැ. එතකොට මොනවද කියන්නේ කියලා හිතාගෙන එන්න ඕනේ නැහැ. එතකොට ස්වාමින් වහන්සේ කියන වචනය එන්ජොයි කරන්නයි යන්නේ. උන්වහන්සේ කියන වචනය එන්ජොයි කරනවා. එතකොට එන්ජොයි කරන්න පටන් ගත්තට පස්සේ පොඩ්ඩක්වත් මහන්සියක් නැහැ, තේට්ටුවක් නැහැ, එපා වීමක් නැහැ. ඇයි ඒ වචනේ එනකොට එන්ජොයි කරනවා, සිතුවිලි එනකොට එන්ජොයි කරනවා, ආදරේ මතු වෙනකොට එන්ජොයි කරනවා. එතකොට මේ හැම දෙයක්ම ස්වාමීන් වහන්සේ මාත් එක්ක ඉන්නවා කියන අදහිල්ල තුල කරන දේවල් බවට පත් වෙනවා. එන සුළු මොහොතක් ඇස් දෙක වහගන්න. මතක් කරලා බලන්න. Who are you? ඔබේ ජීවිතේ ගැඹුර අධ්‍යාත්මික ගැඹුර ඔබට ඕනද? සෝෂල් වර්කර් කෙනෙක් වෙන්න හරි ලේසි. ඔබට ඇවිල්ලා යන්න හරිම ලේසි. හැබැයි ඔබට ඇඩෝව කෙනෙක් වෙන්න ලේසි නැහැ. සප්‍රසාද වහන්සේ ළඟ praise and worship කරන පැයක් ඉන්න කෙනෙක් වෙන්න ලේසි නැහැ. ජේසුනි මං ආවා. අද දවසේ මට මේ වගේ ප්‍රශ්න ටිකක් තියෙනවා.
මේක මට මොනවා හරි සහනයක් දෙන්න කියලා ගෙදර යන්න ලේසි. හැබැයි උන්වහන්සේ දිහා බලාගෙන ඉන්න පැයක් බලාගෙන ඉන්නවා. හරියට ඉරට වෙලා අවුවට වෙලා ඒ රස්නය දැනෙන්න ඉඩ හරිනකොට ඔබේ වර්ණය වෙනස් වෙනවා. ඔබේ පැහැය වෙනස් වෙනවා. ඔබේ ජීවිතය වෙනස් වෙනවා. ඒ නිසා ડોක්ටර්ස්ලා කියනවා පොඩ්ඩක් අවුවට ගිහිල්ලවත් ඉන්න. ඔබට විටමින් D ඕනේ. ඔබට සප්‍රසාද වහන්සේ ළඟ ඔබ හිටියොත් ඔබට විටමින් D විතරක් නෙමෙයි ඔබේ ජීවිතයට අවශ්‍ය කරන හැම දෙයක්ම නිසි කලට නිසි වේලාවට නිසි ආකාරයෙන් නිසි පුද්ගලයන් තුලින් ලැබෙනවාමයි. ඒ නිසා මම ආරාධනා කරන්නේ ඔබ සප්‍රසාද වහන්සේ ඉදිරියට චැපල් එකට ගියාම ඇස් දෙක වහගෙන ඉන්න එපා. ඇස් දෙක අරගෙන බලාගෙන ඉන්න. උන්වහන්සේ ඔබට කතා කරනකොට අහගෙන ඉන්න. උන්වහන්සේ දිහා ඔබ බලාගෙන ඉන්නකොට ඒ ඇස් දෙක ඇතුළට උන්වහන්සේ ඒවි. ඔබේ සිත ඇතුළට උන්වහන්සේ ඒවි. ඔබගේ රිදුණු බිඳුණු තැන්වලට උන්වහන්සේ ඒවි. ඇවිල්ලා එක දෙයක් කියාවි. ඔබ තනි නැහැ පුතේ කියලා කියාවි. ඔබ තනි නැහැ මගේ රත්තරන් දුවේ කියලා කියාවි. ඒ වචනය ඔබට ඇහෙනකොට ඔබව තනි කරලා දාන හැම කෙනෙක්ම ආයිත් ඔබට ලෙන්ගතු වෙන්න පටන් ගන්නවා. ඔබව අසරණ කරන හැම කෙනෙක්ම ඔබට පිළිසරණයක් වෙන්න පටන් ගන්නවා. ඔබ up to the mark නැහැයි කියන අය ඔබව හොයාගෙන එන්න පටන් ගන්නවා. මගේ මූණටවත් මුලිච්චි වෙන්න එපා කියපු අය අනේ මට දවසට එකපාරක්වත් මූණ ටිකක් පෙන්නලා යන්න කියන්න පටන් ගන්නවා. ජීවිතය ඔබ වෙනස් කරගන්නේ නැහැ. වෙනස් වෙන්න ඉඩ දෙනවා. දෙවිඳුන්ට ඔබේ ජීවිතය වෙනස් කරන්න ඉඩ දෙන්න. එදාට ඔබට තේරෙවි ඔබ මේ පාස්කුවේ ඊතර වෙනවා නෙමෙයි දෙවියන් තුල ජීවත් වෙනවයි කියලා. ආමේන්. ආමේන්. සහෝදරනි දරු දැරියනි මාගේ සහෝබගේ ආගය සියලු බලතිදෙන වහන්සේට ප්‍රසන්න වන පිණිස යාඥා කරන්න. තමන් වහන්සේගේ නාමයට ප්‍රශංසාවත් මහිමයත් අත්වන සඳහාද අපට තමන් වහන්සේගේ මුළු ශුද්ධ සභාවටත් ප්‍රයෝජනයක් අත් සඳහාද ඔබගේ හස්තවලින් ස්වාමින් වහන්සේ මේ ආගය පිළිගන්නාසේක්වා. ආදර දේව තාත්තේ
සමහර වෙලාවට වහන්සේගේ ධර්මයේ තේරුම් ගන්න හරිම අමාරුයි, ඒක ගැඹුරුයි. ඒ ගැඹුරු ධර්මය වටහාගෙන අවබෝධ කරගෙන එවැනි අධ්‍යාත්මික පසුබිමක් තුළ ජීවත් වෙන්න අපට වරම්වර ප්‍රසාද දානය කරන්න. මේ ලෝකයා අපිට පෙන්නන දේ තුළ යන්න හරිම ලේසි. හැබැයි ටික කාලයක් යනකොට අපි ආයිත් කඩාගෙන වැටෙන බැවින් ස්වාමිනී ඔබ වහන්සේව නැති කරගෙන මොනව ඇති කරගත්තත් වැඩක් නැහැ. මොකද මේ භාණ්ඩ වලට මගේ ආත්මය ගලව ගන්න බෑ. මේ පුද්ගලයන්ට මගේ ආත්මය ගලව ගන්න බෑ. මට සදාකාලික ජීවිතය කිසිම කෙනෙකුට දෙන්න බෑ. ඒ ඔබ වහන්සේට විතරයි දෙන්න පුළුවන්. එබැවින් ස්වාමිනී පාළුව මකන්න අපිට මිනිස්සුන් ඕන වුණාට ආත්මය ගලව ගන්න අපිට වහන්සේවමයි ඕනේ. එබැවින් ස්වාමිනී මේ පූප සහ මෙදිවුෂ සමග මේ දුවා දරුවන්ගේ ජීවිතයන් සියල්ලක්ම ඔබ වහන්සේගේ දෑතටම බාර කරන්නෙමි. ඔබ වහන්සේ කැමැති පරිදි මේ දරුවන්ව ස්පර්ශ කරමින් ඔබ වහන්සේගේ පුත්‍ර භාවයට ඔබ වහන්සේගේ දූ භාවයට මේ දරුවන්ව ඇතුල් කරගන්න මේ කීදී අපගේ ස්වාමීන් වන අතිඋතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. ඔබගේ සිත් යොමු කරන්න. ස්වාමීන් වහන්සේ වෙත යොමු කර සිටිමු. අපගේ දෙවියන් වන ස්වාමීන් වහන්සේට ස්තුති කරමු. එය යෝග්‍ය වූද යුතු වූද ක්‍රියාවකි. පරිශුද්ධ පියාණනේ සියලු බලති සදාතන දෙවී ස්වාමිනී අප ස්වාමින් වන ක්‍රිස්තුස් වහන්සේ මගින් සෑම කල්ලිද සෑම තැන්හිද අපි ඔබ වහන්සේට තුති පුද කිරීම සැබවින්ම යෝග්‍ය යුතුය සාධාරණීය ගැලවීම දායකය. ඒ කිම් දෙයත් ඔබ වහන්සේ ඒක පුත්‍රයන්ගේ ගැලවීම දායක දුප්‍රාප්තිය තුලින් මහෝත්මයන් වන ඔබගේ කරුණා මහිමේ ලෝපුරා දිස්වන්නේය. සිරි කුරුසේ අභිරහ සහ බල මහිමේ සිහි කරන අපට කුරුසේ මත දිවිපිදු දයාබර ස්වාමින් වහන්සේගේ වික්‍රමයේද ඔවුන් වහන්සේ ලෝකයේ විනිශ්චය කළ රාජකීය න්‍යායවද පැහැදිලි වී අපගේ මුඛය ඔබ වහන්සේගේ ප්‍රශංසාවෙන් පිරී යන්නේය. එහෙන් ස්වාමිනී අපද ඔබ වහන්සේගේ සියලු ශුද්ධවරයන් සමග එක් වී ප්‍රීති ප්‍රමෝදයෙන් යුතුව ප්‍රශංසාව ගායනා කරමු. ශ්‍රී ශුද්ධ ශ්‍රී ශුද්ධ ලෝකාග්‍රේ ස්වාමීන් වහන්සේ ශ්‍රී ශුද්ධ අහසත් පොළවත් ඔබගේ මහිමෙන් පිරී තිබේ. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. ස්වාමීන් වහන්සේගේ නාමයෙන් වඩින උතුමානුභාග්‍යවත්ය. ස්වර්ගයේ ජය ශ්‍රී වේවා. එසේ ස්වාමිනී ඔබ සැබවින්ම සවිශුද්ධ සුළු සුවිශුද්ධතාවයේ උල්පත වහන්සේමය. එහෙන වහන්සේගේ ආත්මයන්ගේ අනුභවයෙන් මේ පඳුරු පරිශුද්ධවත් කළ මැනව මේ වනාහි අපගේ ස්වාමින් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ ශ්‍රී ශරීරයත් ශ්‍රී රුධිරයත් බවට පත්වනු සඳහාය. උන්වහන්සේ දුක් සහිත මරණයට සිය කැමැත්තෙන් තමන් පවරා දීමට පෙර පූපේ රැගෙන ඒ කඩා තුති පුදා තම ගෝලයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන වළඳන්න. සැබවින්ම මේ ඔබ උදෙසා පවරා දෙනු ලබන මාගේ ශරීරයයි. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. රාත්‍රී භෝජනයේ වැළඳූ පසුව උන්වහන්සේ එසේම කුසලාන්ද රැගෙන නැවත තුති පුදා තම ගෝලයන්ට දුන්සේක. ඔබ සැම මෙයින්ගෙන පානය කරන්න. සැබවින්ම මේ අභිනවද අනන්ත වූ ගුස්මේ මාගේ රුධිර කුසලානයි. පෞකමාව සඳහා වූ දේසාද සියලු මනුෂ්‍යයන් උදෙසාද ඒ වගුරු වනු ලබන්නේය. මා සිහි කිරීම පිණිස මේ සිදු කරන්න. මාගේ ස්වාමිනී මාගේ දෙවියනි. අප විශ්වාස කරන අභිරහස ප්‍රකාශ කරමු. ස්වාමිනී ඔබ වහන්සේ උතුසේක. ස්වාමිනී ඔබ වහන්සේ උදාන වූසේක.
ස්වාමිනී ඔබ වහන්සේ නැවත වඩින සේක. එහෙන් පියාණනි උන්වහන්සේගේ මරණයද උත්ථානද සිහිපත් කරමින් ජීවනදායක පූපේද ගැලෙමද කුසලන්ද අපි ඔබට පුද කරමු. ඔබ හමුවේ සිටමින් ඔබට සේවය කරන්න සුදුසන් වශයෙන් සැලකීම ගැන අපි ඔබට තුති පුදමු. පද ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ශ්‍රී රුධිර සහභාගී වන්නා වූ අප සැමදෙන විශේෂාකාරයෙන් සබාදයාගුණෙන් පිරිපුන් වන්නට සලස්ව මැනවා. ස්වාමිනී මුල්ලුවෙහි පැතර පවත්න ඔබගේ ශුද්ධ වූ සභාව සිහි කළ මැනව. ෆ්‍රැන්සිස් අපගේ පොදු පියානන්ද මැල්කම් කාර්නල් වන්දිත් අගරදුගුරු හිමිපාණන්ද අනිකුත් රදුගුරු මඩුල්ලද සකල පූජ්‍යක පැවිදි පිරිසද මේ රැස් සිටින දූපතුන් සියලු දෙනාද සබාදයා ගුණෙන් පිරිපුන් වන්නට සලස්ව මැනව. අපි මේ මොහොතේදී විශේෂාකාරයෙන් අපිට ප්‍රථමයෙන් ස්වාමින් වහන්සේ වෙතට ගියා වූ සියලුම ආත්මයන් අපි සිහිපත් කරගනිමු. ඒ අය අපිට කියලා දුන්නේ ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන්න. අද ඔවුන් ස්වාමින් වහන්සේත් එක්ක ජීවත් වෙන බැවින් ඒගොල්ලන්ට කියමු අපි අපිට කියලා දෙන්න කියලා. මේ පොළොව තලයේ කොහොමද ජීවත් වෙන්නට ඕනේ ස්වර්ගයට එන්න කියලා. උත්ථානයේ බලාපොරොත්තු ඇතුව මේගි අපගේ සහෝදර සහෝදරියන්ද ඔබගේ අනුකම්පාව කෙරෙහි විශ්වාසය ඇතුව නැසෙනු අනෙකුත් සියල්ලන්ද සිහි කර ඔබගේ ශ්‍රීවත මඩල වෙතට වුන් කැඳවාගත මැනව අප සියල්ලන්ට ධානුකම්පා කළ මැනව භාග්‍යවත් දේ මාතාවන් වන කන්‍යා මරියාවන්ද භාග්‍යවත් අපොස්තලුන්ද එක් එක් කාලේ ඔබට ප්‍රසන්නව දිවිගේ උසුළු සුදු වන්තයන්ද සමග සදා ජීවනයේ සහභාගී වන ඔබ සුදුසන් කළ මැනව තවද උනාසම ප්‍රශංසා කිරීමද වහන්සේගේ මහිමේ වර්ණනා කිරීමද ඔබ වහන්සේගේ පුත්‍ර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මගින් අපට වරම් දුන මැනව. උන්වහන්සේ මගින්ද උන්වහන්සේ සමගද උන්වහන්සේ කෙරෙහිද සියලු බලති දෙවි පියාණනි ශුද්ධාත්මයන්න් හා සමග එක්ව වැඩ වසන්නා වූ ඔබ වහන්සේට සකල ගෞරවයත් මහිමයත් සදහටම අත් වේවා. ආමේන්. අප සියලු දෙනා නැගිට ජේසුස් ස්වාමීන් වහන්සේ කියා දුන්නා වූ ඒ ආදරේ ජීවනයේ යාඥාව අපි මේ මොහොතේදී දෙවියන්ට ඔප්පු කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි ඔබ වහන්සේගේ ශ්‍රී නාමයට ප්‍රශංසා වේවා. ඔබ වහන්සේගේ රාජ්‍ය පැමිණේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගයේ මෙන්ම විදිහට වේවා. අපගේ එදිනෙදා භෝජනය අද අපට දානය කළ මැනව අපට වරද කරන අයගේ වැරදි අප කමා කරන්නාක් මෙන් අපේ වැරදිද කමා කළ මැනව පවස්සමට අවශ්‍ය වීමට අපට නොදී අයහපතින් අප මුදාගත මැනව. ස්වාමිනී සියලු අයහපතින් අප මුදාලන මෙන්ද අපගේ මේ ජීවිත කාලයේදී අපට සාමය දෙන මෙන්ද අපි අයදිමු. එවිට ඔබගේ කරුණාබර පිහිට ලැබ නිරතුරුම පවින් මිදී සියලු කරදරෙන් සුරක්ෂිත වී අපගේ ගැලවුම් කරුවාණන් වන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේ නැවත පැමිණීමේ භාග්‍යවත් අපේක්ෂාවෙන් අපි වෙසෙන්නෙමු. රාජ්‍යද බලද මහිමේද සදාටම ඔබ වහන්සේගේය. සාමය ඔබ සමග තබා යමි. මාගේ සාමය ඔබට දෙමි. ස්වකීය ශ්‍රාවකයන් නමතා වදාළ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී අපගේ පාපයන් නොතකා ඔබගේ සභාවේ විශ්වාසය සලකා ඔබගේ කැමැත්ත පරිදි මෙම සභාවටත් මෙම දේශයටත් මේ රැස් සිටින දූපතුන් සියලු දෙනාටත් ශාන්තිය සමාදානය සුවයක් දානය කරන්නට කරුණා කළ මැනව ඔබ සදහටම වැඩ සිටින සේක රජකම් කරන සේක. ආමේන්. ස්වාමීන් වහන්සේගේ සාමය ඔබ සියල්ලන් සමග නිරන්තරයෙන්ම පවතිවා. ඔබ සමගද පවතිවා. ඔබ එකිනෙකාට සාමය පතන්න. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ඔබට සාමය වේවා. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට කරුණා කර මැනව. ලොවේ පව් හරින දේවාජපාලකයාණනි අපට සාමය දුන මැනව.
මෙන්න ජීවමාන ජී ස්වාමින් වහන්සේ මුළු ලෝකෙම උන්වහන්සේ අතහැරියා. දේව අම්මා ජේසුස් ස්වාමින් වහන්සේත් එක්ක රැඳී සිටියා. ඔබේ මගේ ජීවිතයට ජේසුස් ස්වාමින් වහන්සේදා කල්වාරියේ ඉඳගෙන සංකේතාත්මකව දුන්නේ දේව අම්මවයි. මේ පුලුව තලයේ තුල මිනිස්සුන්ට තනිකම පාළුව දැනෙනකොට ජේසු අම්මා ඉන්නවයි කියන එක දැනෙන්නට ඕනේ. ඒ නිසායි ජපමාලය මේ මෙච්චර ප්‍රබල වුණේ. ජපමාලය උච්චාරණය කරනකොට ඒ පාළුවෙන් වේදනාවෙන් තනි වෙලා අසරණ වෙලා ඉන්න ඔබේ ජීවිතයේ ඇතුළට දේව අම්මා වැඩම කරනවා. ඇවිල්ලා ජේසු පුතාට පෙන්නලා දෙනවා ඔබට විය යුතු දේ මොකද්ද, කළ යුතු දේ මොකද්ද කියලා. කිසිම දවසක කලකිරෙන්න ඉඩ නොදී ඔබේ ජීවිතයේ නිරන්තරයෙන්ම බූස්ට් අප් කරලා බලවත් කරලා තියාගන්නවා. ඒ නිසා ඒ ජේසු අම්මව ඔබට මට දුන්න ජේසු ස්වාමීන් වහන්සේගේ ඒ ශ්‍රී ශරීරයේ වළඳන්ට කැඳවීමලත් අප සියලු දෙනාම භාග්‍යවන්තයෝය. ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ නිවසට වඩින්නට මම සුදුසුෙක් නොෙමි. එහෙත් වචනයක් පමණක් වදාළ මැනව එවිට මාගේ ආත්මය සෝවන්නේ. ස්වාංශගේ ශ්‍රී ශාසන සදා ජීවනයේ පිණිස ආරක්ෂා කරන සේක්වා. ආමේන්. අපි ආශා කරමු. ස්වාමින් වහන්සේ තුල ඔබ රැඳුනොත්, ඔබ තුල ස්වාමින් වහන්සේ රැඳුනොත්, ජුවම්තුමාගේ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ කියනවා ඔබ බොහෝසේ ඵල දරන්නට යනවයි කියලා. ඔබ ඵල දරනවා විතරක් නෙමෙයි, ඔබ මාගේ ගෝලයන් වෙනවයි කියලා කියනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ තුල ඔබ ජීවත් වෙනකොට ඔබේ ජීවිතේ ඔබ හිතන පතන දේවල් ඔක්කොම ඉෂ්ට වෙන්නට යනවා. ඇස් එක වහගෙන මතක් කරලා බලන්න. ඔබේ සිහිනයන් තාම බොඳ විච්ච සිහිනයන්ද? ඔබේ ප්‍රාර්ථනාවන් තාම ඉෂ්ට නොවිච්ච ප්‍රාර්ථනාවන්ද? ඔබේ සිතුවිලි තාම අනිත් අයට තීරුම් ගන්න බැරි තරම් ප්‍රමාදයිද? ඔවුන්ගේ සිත ඇතුළට යන්නේ නැද්ද? ස්වාමීන් වහන්සේට කියන්න, ස්වාමිනේ මගේ කට පරිස්සම් කරගන්න, මගේ දෙතුල ආශිර්වාද කරන්න, මට හොඳ දේවල් විතරක් ජීවිතේ කතා කරන්න පුරුදු පුහුණු කරන්න, අසුබ දේ සිතන්නවත් අසුබ දේ මගේ දෙතුලින් මුමුණන්නවත් කිසි දවසක ඉඩ නොදෙන්න. යහපත් දේ, හොඳ දේ, අගය කරන දේ පමණක් කතා කරන්න මගේ දෙතුල මගේ ජීවිතය ආශිර්වාද කරන්න. මේ කී දේ අපගේ ස්වාමීන් වන අති උතුම් වූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන්ම අපට ලැබේවා. ආමේන්. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සියලු බලති දෙවි මහෝත්මයන්න් වන පියානෝද පුත්‍රයානෝද ශුද්ධාත්මයානෝද සියලු දෙනා ආශිර්වාද කර ආරක්ෂා කර බලවත් කර සුවපත් කරන සේක්වා. ආමේන්. යන්න සාමයෙන් සතුටින් ආදරයෙන් කරුණාවෙන් දයාවෙන් අනිත්‍යගේ ජීවිතද චරිතද ආරක්ෂා කරමින්
ජීවත් වන්න. දෙවියන් වහන්සේට ස්තෝත්‍ර වේවා. සාන්ත කුරුසේ අධ්‍යාලමේ අපේ සතුරන්ගෙන් අප ගලවා දීවා. අපගේ දෙවි ස්වාමිනී පිතාගේ පුත්‍රයාගේ ස්පීතු සාන්තුගේ නාමයෙන් ආමේන්. ජේසුස් පිහිටයි. ජේසුස් පිහිටයි.